අප සේදුවනි සාස්තුති හුස්මට වඩා ඔබ වහන්සේ අප සමග සිටින ළඟින් සිටින නිසා සාස්තුති ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා යහපත් වූ පියාණනි ඔබට ගෞරව වේවා ස්වාමිනී ඔබට මහිමේ වේවා ස්වාමිනී ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ අද දවසේත් මගේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපගේ පාප කමා කළ නිසා අවිතුකම් වලට කමා දුන්න නිසා අපේ අපරාධ මුළුමනින්ම කහ කළ නිසා අපවිත්‍රකම් කිලුතුකම් අප ඔබ වහන්සේ මේ කාලේ නිදහස් කරන නිසා ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ මෙහි පැමිණ සිටින මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ද අන්තර්ජාලය මගේ සහභාගී වෙන්නා වූ ආදරණීය සහෝදර සහෝදරියන්ද යේජී සභාව මගේ විතාම ආදරයෙන් පිළිගන්නවා. ආමේන්. ආමේන්. අපි තවත් පසුතැවිලි මේ හදවතකින් යුක්තව මේ ගීතිකාවෙන්ද අපි උන්වහන්සේගෙන් කරුණාව සමාව කමාවා සිටිමු. क्षमा करना मगे स्वामिनी सोदन्न मगे स्वामिनी सोदन्न सोदन्न तव तव सोदन्न स्वामिनी पवित्र करන්න स्वामिनी पवित्र आत्मा पवित्र चित्त पवित्र सिद्धि दुनिमेनव ओ सेदु मेनव स्वामिनी सेदु मेनव स्वामिनी सेदु मेनव स्वामिनी सेदु मेनव स्वामी नास सोदन्न मगे स्वामिनी सोदन्न मगे स्वामिनी මුළුමනින්ම සෝදන්න මගේ ස්වාමීන් වහන්සේ සෝදන්න මගේ දෙවියන් වහන්සේ සෝදන්න ස්වාමීන් වහන්සේ සෝදන්න ස්වාමිනී සෝදන්න මගේ පියාණනි ඕ මගේ පියාණනි සියලු මනව පවිත්‍ර කළ මනව පවිත්‍ර සිත පවිත්‍ර ආත්ම දුර මනව ස්වාමිනී කල මෙනව සියදු මෙනව මේ පවිත්‍ර සුදුලේවල බලේ විදොස් ලේවල බලේ සියදු මෙනව අනුකම්පා කල මෙනව කමා කල මෙනව ස්වාමී කමා කල මෙනව ස්වාමී වහන්සේ स्वामी वහන්සේ දේවාව නොසලා කාහිරියා උසම මොදක් නැසී කරනවා හැම පාපෙටම තමා කළමන ස්වාමිනේ සුද්ධකම වෙනස් කරන ස්වාමීන් වහන්සේ සේදු වෙන ස්වාමිනේ සෙවන පුරකලා පසුවට වූවා ඔබ ප්‍රේමයෙන් නිවතුනවා මගේ කියන්නේ වහන්සේ ප්‍රේමයෙන් ඉවත් කිව්ව නොතබා ඔබ වහන්සේ ලැබුණු විදිහට ඇලී සිටින කරුණාව දුන්න ස්වාමීන් වහන්සේ Yeah.
වන්දනා යේසුනි මගේ දෙවියුනි කරුණා කළ මැනවි යේසුනි මගේ දෙවියුනි සෝදන්න අපේ දිවස සෝදා පවිත්‍ර කරන පවිත්‍ර සිතක් පවිත්‍ර ආත්මයක් දෙන්න ස්වාමී විසුද්ධ දේවල බලයෙන් සෝදන්න ස්වාමී සෝදන්න ස්වාමී කරුණා කළ මැනවි කරුණා කළ මැනවි Ele balabale, Ishudole balabale, Elidos balabale, Mudu Mari Masya Menava, Soda Pavitra Menava, Pavitra Sita, Pavitra Atma Petur, Obo Hasigami Karna Menava, Oh, but a city, Ishudole balabale, Elidos balabale, Oh, Wahasa Pekinta, Sidney Sasuki, Soda Pavitra Sasuki, Tamato Bangsa Shuta Pavitra Karanta, Abhijit Vinas Karanta, Opakar Karanta Mageswami, O Kama Karanta Mageswami Nahasa, O Sodana Swami Nahasa, Sodana Swami, Tamato Sodana Magia Nahasa, Tamato Sodana Swami Nahasa, Tamato Sodana Magipiani, Tamato Sodana Mageswami Nahasa, Tamato Sodana Magia Nahasa, Soda Pavitra Karana Magia Nahasa, O Soda Pavitra Karana Magia Nahasa, Soda Pavitra Karana Swami, Level Bali, Pavitra Level Bali, Ishuro Level Bali, Elidos Level Bali, Sodana Swami, Sodana Magia Nahasa, Adini Bala Posto Swami Adiva, Obama Sabi City, Dapla Pava, Ashirwad Kalamana, Pedro, Pusparaka, City Manor, O Brasili, Pokar Kalamana, Kama Kalamana, Swami Nahasa. Oh, Sodana, Hero by the Swami Nahasa. Swami, Gaman Gamakam Swami, Matu Bahasa Raji, Vasala Vidisa Swami, Lapi Sudanamina Swami, make following Peregesana Piana Mahasa, over the city Swami. Bala pertuai,
පොළවේ දේව බයින් ස්වාමීනි වහන්සේ තුළ ප්‍රසන්න ජීවිතය ගත කරන්න කරුණාව දුර වෙනවා. ඔබ වහන්සේ අභිමුඛයේ සත්‍ය හමු වෙන පිණිස අභිමුඛයේ ප්‍රීතිය වෙන පිණිස කරුණාව දුර වෙනවා ස්වාමීන් වහන්සේ. අපි පෙළගැසෙනා ස්වාමීනි දෙවියන් වහන්සේ සිතෝරගතව සෙනගක් හැටියට ඔබ පූජකයන් හැටියට ඔබ රාජකීය වංශයක් හැටියට සුදු සෙනගක් හැටියට ස්වාමීනි අපි මේ පොළේ ජීවත් වෙනවා ස්වාමීනි. අපි කියන්නේ ඔබ වහන්සේ අපරේ තාත්තා ලබාගත්තා වූ ඒ ස්වර්ගයේ සබහසෙන් සිටිනවා ස්වාමීනි. ඔබට ප්‍රශංසායි වාතා. ඔබ ප්‍රශංසායි වාතා ස්වාමීන් වහන්සේ රිබලවශිකරව සඳලවරියන්දලබ ඕරිකතලබරියන්දලබ රිබබබශලවන්දලබරිකරවශන්දුරියන්දලබ ඕරිබරබරබශන්දලබරියන්දලබ ලයිකරවශන්දුරියන්දලබ ඔබට ස්තුති වහන්සේ කැඳෙනු නිසා ස්වාමීනි. ඒ කැඳෙන්නට අනුසාරී දේව බය යුක්ත ස්වාමීන් වහන්සේ අප ජීවත් වෙන ආශිර්වාද කරවැනව අප හැසිරුවැනව අප හික්මවැනව ස්වාමීනි වහන්සේ සුදු සම්පතපත් කළගතා වූ වහන්සේගේ සිරගව ආරක්ෂා කොට රැකවල් කරවැනව නපුරාගේ සිරු මාර්ගවලින් ආරක්ෂා කොට වහන්සේ ආරක්ෂා කරවැනව ඔබට ස්තුති වේවා ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට නමස්කාර වේවා ස්වාමීනි. ගෞරව වේවා මහිමේ වේවා ස්වාමීන් වහන්සේ. මහිමේ නමස්කාර ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. ඔබට ස්තුති වේවා ස්වාමීනි. ඔබ වහන්සේ කරුණාව නිසා ස්තුති, දයාව නිසා ස්තුති. ඔබ ශිරාත්ම නමස්කාර වද පිළිම නිසා ස්තුති ස්වාමීනි.
සැරසෙන කාලයයි පිවිතුරු සිතකින් දෙවිලු යදින්නට කාලයයි විලිපානක්සේ දැල්වෙන කාලයයි සමිතන් පෙරවග බලා සිටින්නට කාලයයි उपकार कलमेनो स्वामी नमस्ते उपकार कलमेनो स्वामी उपकार कलमेनो स्वामी उपकार कलमेनो स्वामी उपकार कलमेनो हरिया नमस्ते ओ प्रशंसा नमस्ते ओ प्रशंसा स्वामी आपकी जानी ඔබට මහිමේ වේවා මගේ දෙවියන් වහන්සේ ස්වාමී ඔබට ප්‍රශංසා වේවා මේ කාලේ වහන්සේ අවදි කළ මනෝ වාසී සුද සභාව ඔබ වහන්සේ දුරාරෝණකට අවදි කළ මනව ඔබ විවිධ මනෝ ස්වාමී වහන්සේ බෙතරින් ස්ථානයේ නෙගටිව් ආශිර්වාද කළ මනෝ ස්වාමී වහන්සේ උපකාර කළ මනෝ ස්වාමී මලානික ස්වභාවයෙන් තාන්ති ජීවනයේ ස්වභාවයෙන් ඔබ හැමෝම මනෝ ස්වාමී Thank you.
දෙවියනි මුවාගේ දොට ආශා වෙනත් මගේ ආත්ම වහන්සේගේ විවාසයෙන් ස්වාමීනි මේ ජීවන දාත දිය උපදී ස්වාමීනි මා පිළිගමන ස්වාමීනි මා පෝෂණය කරනව නිෂ්ඨල දියාපරි ගෙඩගේ වෙනව ස්වාමීනි උපකාර කරවෙනව ස්වාමීනි ඒ වෙනස් වෙනව පහළ වෙනව ඒ සදා කල් වචනේ ස්වාමීනි පුරෝමේ ස්වාමීනි ඕ වහන්සේ තවදත් ළඟට පිස ඒ මුවේ සිටේ දිනව ඒ තාත් විපාකසේ මාත ඇති කරගන්නවා ඔබට ස්තුතියි ස්වාමීනි ඔබට සාසාරවා प्रशंसा विवाह स्वामिनी प्रशंसा विवाह स्वामी नमस्ते ओबड़ नमस्कार विवाह स्वामिनी ओबड़ स्तुति विवाह स्वामी नमस्ते प्रशंसा विवाह स्वामिनी प्रशंसा विवाह स्वामी नमस्ते प्रशंसा विवाह स्वामिनी प्रशंसा विवाह स्वामिनी ओबड़ महिमे विवाह स्वामिनी ओबड़ गौरव महिमे विवाह स्वामी नमस्ते
සමිඳුනි ඔබව නමදින්නට ස්පර්ශ කරන් සුරතුනි සේවය කරන්නට ආලේප කරන් සමිඳුනි ඔබව නමදින්නට ස්පර්ශ කරන් සුරතුනි සේවය කරන්නට
පියාණනි ඔබට ගෞරව කරන අපට මහිමය දෙනවා. අපි මොහොතක් මේ දේව මෙහි වැදගත්ම කොටස වෙන උන්වහන්සේගේ ආත්මික වචනයෙන් පෝෂණය වන පිණිස අපි සූදානම් වෙමු. අපගේ සිත්විලි එක්තැන් කරගෙන අපගේ ඇතුළාන්තය විවෘත කරගනිමින් මේ වචනයට සවන් දෙන්නට අපි සූදානම් වෙමු. ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ පියාණනි ඔබ වහන්සේගේ ජීවමාන වූ බලවත් වූ ඒ දෙව්හත් කඩුවක් වැනි වචනය ඔබ වහන්සේට බාර කරමින් එනවා පියාණනි. ඔබ වහන්සේගේ වචනය ගෙනෙනා ඔබ වහන්සේගේ යටහත්පත් 16 බාර කරනවා පියාණනි. තවත් ඔහුන ඔබ වහන්සේ හුතුලින් අපට කතා කළ මැනව ස්වාමිනී මගේ ආදර දෙවියන් වහන්සේ පියාණනි ඔහු තුල ඔහු අඩු වී ඔබ වහන්සේ වැඩි වී ඔහුගේ මුඛතොල් ආලේප කරමින් ඔබ වහන්සේගේ වචනය අප මතට නිදහස් කළ මැනව පියාණනි. ස්වාමිනී මේ වචනය ඊටමත් මු르දු මොලොක්ව අපගේ අතුලාන්තයට ලබාගෙන අපගේ ඇදතන් කෙලින් කරගනිමින් ඔබ වහන්සේගේ රාජ්‍යයට ඒකට සුදුසන් වන පිණිස ජීවත් වෙන්නට ස්වාමීන් වහන්සේ අපට මඟ පෙන්වව මැනව. ඔබ වහන්සේගේ ජීවමාන වූ වචනය ඔබ වහන්සේට බාර කරනවා. 16 බාර කර යටත් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ජීවමාන දෙවියන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේගේ සුබ නාමයට ප්‍රශංසා වේවා. ආමේන්. මගේ සහෝදර සහෝදරිනි, අම්මේ තාත්තේ දුව දරුවනි, අපි උන්වහන්සේගේ වචනයට හැරෙමු. කීමවත් දවසේ ස්වාමිනී මට කතා කරන්නට, මා වෙනස් කරන්නට. ස්වාමිනී ඔබ වහන්සේ කිව්ව ආකාරයෙන්ම ස්වර්ගයේ යම් ස්ථානයක් මට සූදානම් කර තිබුණා. ඒ ස්ථානය මට උරුම වෙන පිණිස, ඒ මට අයිති වෙන පිණිස ස්වාමිනී මේ පොළවේ මට ජීවත් වෙන්න ආශිර්වාද කළ මැනව කියලා උන්වහන්සේගේ අභිවේගය කතා කරන්න. ඔබ කියන්න අද දවසේත් අපි බලන්න එනවා. එකේ පවිත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ අපි කියවන්න යනවා. පදෙන් පදේ ඊ타ත්ම හිමින් කියවන්න. මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කරන කොටගෙන කුණු නොවෙන්නා වූ බීජ වලින් නැවත උත්පාද කරනු ලැබුවහුය. ආමේන්. අති බලවන්ත වූ ධර්මිෂ්ඨ ජීවමාන පියාණනි ඔබ වහන්සේගේ සුද නාමයට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී. අද දවසේ ඔබ වහන්සේගේ ජීවමාන වචනේ ස්වාමිනී මම ඔබ වහන්සේගේ තාත්තේ දාස දරුවන් වෙත ගෙනෙනවා ස්වාමිනී. අද දවසේ ඔබ වහන්සේ වචනේ පුරවමින් අද දවසේ අපි එකිනෙකාව ශක්තිමත් කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේගේ මිනිසයා ඔබ වහන්සේගේ දරුවෝ ස්වාමිනී ස්වර්ගයේ සිටින පිණිසත් මේ පොළවේ ජීවත් වුණත් ඔවුන්ට ස්වර්ගයේ අයිති බව සිහි කර දෙන පිණිස අද දවසේත් මගේ ස්වාමිනී ඔබ වහන්සේගේ සුදු වචනෙන් කතා කළ මැනව එකිනෙකාව ස්පර්ශ කළ මැනව වචන ගෙනනවා මමද වචන අසන ඔබ වහන්සේගේ දරුවන්ද ඔබ වහන්සේගේ සුදේ ඇතර බාර කොට කැප කොට යටත් කරනවා බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අපි උන්වහන්සේගේ අභිමුඛයේ වාඩි වෙමු. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව මක්නිසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව මේ පොළවේ හැම බීජයක්ම කුණු වෙනවා දිරනවා. බොහෝ බීජ පැලවුණත් ඒවා අවු රස්නෙට ජලයේ අඩු කාලෙට ඒවා වියලිලා ඒවා මැරිලා යනවා. තනගස්
හැදෙනවා, තනවල් පිපෙනවා. තන ගස් පිටින් තනවල් මැරෙනවා. සමහරට බීජ පැලෙන්නේ නැහැ පොළොවට වතුර නැත්තම්. ඒ නිසා කියන බොහෝ පැල, බොහෝ බීජ කුණු වෙනවා. හැබැයි උන්වහන්සේ කියනවා යම් කාරණාවක් සුද බයිබලයේ තුලින්. මොකද්ද? මක්කසාද නුඹලා කුණු වෙන්නා වූ බීජ වලින් නොව. කුණු වෙන්නා වූ බීජ වලින් නොව. දෙවියන් වහන්සේගේ ජීවමානව පවතිනා වූ යම් කාරණාවක් තියෙනවා. දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන්නා වූ යම් කාරණාවක් තියෙනවා. සදාකාලයට පවතින. මොකද්ද ඒක? වහන්සේගේ බලවත් වූ වචනය කරුණුරගෙන වහන්සේගේ බලවත් වූ ඒ වචනය කරුණුරගෙන කුණු නොවෙන්නා වූ බීජ වලින් නැවත උත්පාදනය කරනු ලැබුවහිය. ඔබ මම තෝරගෙන තියෙන්නේ ඒ සදාකාලයට පවතිනා වූ එකම වචනය වන ජීවමාන වචනය වන පවතින වචනය වන ඒ වචනේ කරුණ තමයි කුණු නොවෙන්නා වූ බීජයක් හිටින ඔබ පාපත් කරලා තියෙන්නේ. ආමේන්. ආත්මික මනුෂ්‍යයාට තියෙනවා භූමික ශරීරයක්. මේ ශරීරය යම් දවසක පොළවේ දිරා යනවා. නමුත් මේ ආත්මය පෝෂණය වෙන්නේ උන්වහන්සේගේ ජීවමාන වචනයෙන්. ආමේන්. උන්වහන්සේගේ ජීවමාන වචනයෙන් තමයි මිනිස්සුගේ ආත්මය වර්ධනය වෙන්නේ ගොඩ නැගෙන්නේ. උන්වහන්සේගේ වචනේ නැති හැම මිනිහෙක්ම පොළේ ජීවත් වෙනවා. නමුත් උන් දන්නේ උන්ගේ මරණයෙන් පස්සේ උන් කොහෙද ඉන්නේ කියලා. සමහර කෙනෙක් කියනවා ඊළඟ තව ආත්මයක් තියෙනවා කියලා. සමහරට බල්ලෙක් පූසෙක් කියලා, හරකෙක් ඉලුවෙක් කියලා, අලියෙක් කියලා, මාළුවෙක් කියලා ඉපදෙන්න පුළුවන් කියලා කියනවා. නැහැ. මේ එක ආත්මය මිනිහෙක්ට දලා තියෙන සත්තුන්ට ආත්ම නැහැ. ඒ නිසා මිනිහෙක් මේ පොළවේ ඉන්නේ නැද්දී ඒ මිනිහයට යන්න තු ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි ජීවමාන වචනය අහලා මේ පොළවේ අපේ ජීවිත වෙනස් කරගෙන ස්වර්ග රාජ්‍යයට. එක තව මාර්ගයක් තියෙනවා. මේ පොළවේ කැමැති ආකාරයට ජීවත් වෙලා කැමැති ආගම් අදහලා. හැබැයි මරණයෙන් පස්සේ විනිශ්චයක් තියෙනවා. ඒ විනිශ්චය දෙන විදිහට මේ පොළවේදී මේ තීරණ දෙක මිනිහෙක් ගන්න ඕන. ඒ නිසා උන්වහන්සේගේ ජීවමාන වචනයෙන් තමයි ඔබ මාව උත්පාදනය කළේ. ඒකට හොඳම සාක්ෂියක් තමයි යේසුස් වහන්සේගේ ඒ බීජය ග්‍රාබ්‍රියෙල් කියනා වූ ඒ මෙසෙන්ජර් හරහා පණිවිඩයක් දෙවියන් වහන්සේගේ ග්‍රාබ්‍රියෙල් හරහා මරියතුමියගේ කුසට ඒ බීජය පැමිණීම. ඔහු ස්වර්ගයේ සැලසුම දෙවියන් වහන්සේ විසින් ගෙනාවා ග්‍රාබ්‍රියෙල්. මොකද කරේ? ගෙනල්ලා මරියතුමිය ඉදිරියට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේගේ වචනය කතා කරා. ඒ වචනේ ඵලය ඇගේ කුසේ පිළිසද ගත්තා. ඒක තමයි බීජය. ඒ නිසා මිනිස්සුන්ට තියෙනවා මේ ආත්මයක්, ශරීරයක්, ප්‍රාණයක්. නමුත් මිනිස්සුගේ ආත්මේ පෝෂණය වෙන්නේ මේ පවතිනා වූ වචනේ පමණයි. ඒ වචනේ පමණයි ආත්මෙට තියෙන්නේ සදාකාලයක්. ඒ ආත්මේ සදාකාලෙ පවතින නම් උන්වහන්සේගේ වෙනස් වෙනා වචනය මිනිස්සෙක් තුල ස්ථාපිත වෙලා තියෙන්න ඕන. එවිටේ මිනිසයා සැබෑ වූ ආත්මයක් වගේ එවෙන්න මරණයෙන් පස්සේ ඒ මිනිසයා ජීවනයට පැමිණෙනවා. ආමේන්. ආමේන්. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අම්මේ තාත්තේ, දුව දරුවනි, මේ උන්වහන්සේ කුණුවෙනා වූ වචනය අපේ ජීවිතයට නව උත්පාදනයක් ඇති කරනවා. මොකද්ද? නව උත්පාදනයක් ඇති වෙනවා. නව උත්පාදනය කියන්නේ මොකද්ද? අලුත් ආරම්භයක්. හැම දෙයකම තියෙන අලුත් ආරම්භයක්. අපේ ජීවිතවලට අලුත් ආරම්භයක් මේ වචنين ඇති වෙනවා. ආමේන්. ඒ නිසා කියන 1 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදය 3 වෙනි පදයේ කියනවා අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද අන්තිම කාලයේහි එරිදරව් වෙන්නට සූදානම්ව තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරන කොටගෙන. අනේ නවත්තන්න. අපි ඊළඟ කොටස පටන් ගමු පසුව. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇයිද කියලා කියනවා නම් මොකද්ද කියලා කියනවා නම් මේ නැවත ඉපදීම ගැන, නව ආරම්භය ගැන යම් කාරණාවක් කතා කරනවා. මක්නිසාද අන්තිම කාලයේහි එළිදරව් වෙන්න සූදානම්ව තිබෙන යම් කාරණාවක් කතා කරනවා. මක්නිසාද අන්තිම කාලයේදී එළිදරව් වෙන්න සූදානම්ව තිබෙන, එළිදරව් වීමට සූදානම්ව තිබෙන මොකද්ද? යම් කාරණාවක් තියෙන එළිදරව් වීමට. මේක එළිදරව් වෙලා නැහැ.
ඉතා ඈත ඉතිහාසයේ මේක එළිදරව් වෙලා නැහැ. නමුත් මේක එළිදරව් වෙන්න කාරණාවක් තියෙනවා. මොකද්ද එළිදරව් තමා ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ ගැන එළිදරව් කරන්නට මිනිසයන්ට යුතුව තියෙනවා. මක් නිසාද අන්තිම කාලේදී එළිදරව් වෙන්න සූදානම් තිබෙන ගැලවීමට එළිදරව් වීමට තියෙන ගැලවීමට පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසාව. ඇයි එහෙම කියන්නේ? අන්තිම කාලේදී එළිදරව් වීමට තියෙනවා සූදානම්ම යම් දෙයක්. මොකද්ද? ඒක මිනිසයන්ගේ ගැලවීමයි. ආමෙන්. ඒක මිනිසයන්ගේ ගැලවීමයි. එළිදරව් වීමට තිබෙන මොකද්ද කාරණාව? ගැලවීම. මොකද්ද ගැලවීම කියන්නේ? නැවත ඉපදීමක්. ගැලවීම කියන්නේ නැවත ඉපදීමක්. ඒක අපි ගැලවීම කියන එක තවත් ගැඹුරට ගියොත් ගැලවෙන්න නම් යම් දෙයකට අපි ඇලිලා අපේ ජීවිතේ තියෙන්න ඕන. මොකද්ද? ගැලවෙන්න නම් අපේ ජීවිතේ යම් දෙයකට ඇලිලා අපි තියෙන්න ඕන. එහෙම නැත්නම් ගලවන්න නම් යම් ගහක් හෝ යම් පොළවට තදවුණු දෙයක් හෝ යම් දෙයකට තදිච්ච දෙයක් වෙලා තියෙන්න ඕන. මොකද්ද වෙලා තිබුණේ? මිනිස්යන්ගේ පාප රෝම 3:23 කියන මේ ආකාරයට සියලු මිනිස්යෝ දෙවියන්ගේ පව්කර දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා ඉන්නේ නැද්දී මේ පාපය නැමැති මූලය මිනිස්යන්ව පොළවට ඇද බැඳ තැබලා තිබුණා. මේ පාපය නැමැති මේ බීජයට දුන්නා මුලක්. හැම ගහකටම තියෙනවා බීජය. හැම සමාවෙන්න හැම බීජයකටම තියෙනවා මුලක්. ඒ මුල තමයි හටගත්තොත් තමයි ඒක ගහක් බවට පරිවර්තනය වෙන්නේ. මේ හැම ගහක්ම මුල් ඇදලා තිබුණේ පොළවට විතරයි. මේ කතා කරන මිනිස්සුගේ ආත්මය ගැන. නැතුව පොළවේ තියෙන බීජයක් ගැනවත් පොළවේ තියෙන ගහක් ගැනවත් නෙමෙයි. මේ මිනිස්යාගේ බීජය පොළවට මුල් ඇදලා තියෙද්දී දෙවියන් වහන්සේට ඕන වුණා. දෙවියන් වහන්සේගේ රහස නැමැති ක්‍රිස්තුස් වහන්සේව මේ පොළවට එවලා ඒ බීජය මරිය තුමිතම මතර තබලා ඒ බීජයෙන් මේ ලෝකෙට අලුත් උත්පාදනයක් නව ආරම්භයක් දෙන්න. ආමේන්. උන්වහන්සේ වුණා අලුත් ආරම්භයක් දෙන්න. ඒ නව ආරම්භයක් ඇති කරන් තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ. ඒ නිසා කියනවා ඇයි ගැලවෙන්නේ? ඒ අල්ලගෙන තිබුණු ස්ථානයේ ඒක මුලක් නම් ඒක මුලින් ගලවලා ඉවත් කරන්නට. යම් දෙයකට යම් ද්‍රව්‍යයකට ඇලිලා තිබුණා නම් ඒක වෙන් කරන්නට. ඒ වගේ මිනිස්යාගේ ජීවිතේ පාපයට මුල් ඇදලා තිබුණා. මිනිස්යාගේ ජීවිතේ පාපයට මුල් ඇදලා ජීවත් වුණා. ඒක නිසා තමයි ඔබට මම කිව්වේ රෝම 3:23 සියලුම මිනිස්යෝ පව්කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා ඉදී ඒ පාපීය මුල ගලවන්නට ක්‍රිස්තුස් වහන්සේ එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ රහස නැමැති ක්‍රිස්තුස් වහන්සේව ඔබට මට එළිදරව් කළා. ආමෙන්. ඒක තමයි කියන්නේ මක්සල් අන්තිම කාලේ එළිදරව් වෙන්න. මොකද්ද? එළිදරව්වන්ට යන්නේ මේ රහස ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් පූජා වුණේ ඔබගේ මගේ පාපයෙන් ගලවන්නටයි. ආමෙන්. ආමෙන්. ඒ නිසා මොකද්ද කියන්නේ? මේ එළිදරව්ව වීමට සූදානම් තියෙන ගැලවීම දෙවියන් වහන්සේගේ බලයෙන්. මේ ගැලවීම දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ බලයෙන්. එහෙම නැත්නම් මේ ගැලවීම දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරුණු කොටගෙන දේව බලයෙන් ආරක්ෂා කරන්නට උන්වහන්සේ සැදී පැහැදී සිටියා. අය පල්ලෙහා පදේ කියමු ඊළඟට. නුඹලා හතරවෙනි පදේ නුඹලා උදෙසා ස්වර්ගෙහි තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිලිති වූ පහනවන්නා වූ උරුමයක් ගැන අපි නවත්තමු. මොකද්ද කියනවා පදෙන් පදේ මේක එක දිගට කියලා තියන්නේ අපි මේක එකින් එක ලියාගෙන අපි ඉදිරියට යමු. මොකද්ද කියන්නේ? නුඹලා උදෙසා. කවුරු උදෙසාද? නුඹලා උදෙසා. උන්වහන්සේගේ දරුවන් උදෙසා. උන්වහන්සේගේ හැම දරුවෙක් උදෙසාම මේ පොළවේ භාෂාවල් කොයි කාලෙද වෙනස් වෙන්නේ කියලා අපි දන්නවා. ආගම් මොන කාලෙද වෙනස් වෙන්නේ කියලා දන්නවා. නමුත් මේ සියල්ලට ඉහළින් සිටිනා වූ සියල්ල දකින්නා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මේ සියල්ලන්ගේ හිමිකාරය වෙලා ඉන්නවා. ආමෙන්. ඒ නිසා කියනවා ස්වර්ගයේ තබා තිබෙනා වූ නුඹලා උදෙසා
ස්වර්ගයේ තබා තිබෙනා ඔය මේ ලෝකේ ඉන්න හැම කෙනෙක් වෙනුවෙන්ම උන්වහන්සේගේ මේ ගැලවීම කැඳවීම තියෙනවා. නමුත් ඒ වලට මුල් ඇදලා පාපයට තුළ මුල් ඇදලා ආගම් තුළ මුල් ඇදලා මිනිස්සු ඉන්නකොට ඒ මිනිස්යාගේ ජීවිතවල මේ වචනය හද්දී හැරීමක් නැත්තම් ඒ මුල් වලින් උන්ට ගැලවෙන්න බෑ. හැබැයි උන්වහන්සේගේ වචනය ඇසෙනකොට මේ වචනය දෙමුහක් කඩුවක් වගේ මේ මුල් කැපෙනවා. මේ මූල කැපලා ඉවත් වුණ ගමන් ඒ මිනිස්යාගේ ජීවිතේ ගැලවීම කියන ආලෝකය උදා වෙනවා. ඒ නිසා මිනිස්සෙක් මේ වචනේ ප්‍රතික්ෂේප කරන තාක්කල් ඔවුන්ගේ මුල් යන්නේ තව තවත් පාපයේ ගැඹුරටයි. ඒ සකිනවා නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තියෙනා වූ ස්වර්ගයේ තබා තියෙනවා ජරාවට නොපෙනෙන්නා වූ නොකිලිටු පහ නොවෙන්නා වූ උරුමයක් ගැන. මොකද්ද? දේව බලයෙන් සමාවෙන්න පොළවේ මේ ඉන්න මිනිස්සු පොළවේ ජරාවට මේ පොළවේ මිනිස්සු ජරාවට නොපෙවෙන්නා වූ ජරාවට නොපෙවෙන්නා වූ නොකිලිටු පහ නොවෙන්නා වූ උරුමයක් ගැන. මේ පොළවේ තියලා තියෙනවලු ජරාවට පොළවේ තබා තියෙනවලු සමාවෙන්න ස්වර්ගයේ තබා තියෙනවා ජරාවට නොපෙනෙන්නා වූ ස්වර්ගයේ යම් බලාපොරොත්තුවක් තියලා තියෙනවා ජරාවට ඒක පැමිණෙන්නේ නැහැ ජරාවටපත් වෙන්නේ නැහැ. පොළවේ වගේ ඒක ජරාවටපත් වෙන්නේ නැහැ. ඒක කිලිටි නැහැ. ඒ වගේම ඒක පහවෙන එකක් නෙමෙයි. ඒක ඔබට මට අයිති වෙන උරුමයක් ගැන මේ කතා කරන්නේ. මේ උරුමය ගැන උන්වහන්සේ කතා කරනවා. මොකද්ද උරුමය? ඔබට මිනිස්සුන්ට තියෙනවා උරුමයක්. මොකද්ද උරුමයක් කියන්නේ? තමන්ගේ පියාගේ, තමන්ගේ මවගේ, තමන්ගේ පරම්පරාවෙන් එන්නා වූ අයිතියක් තියෙනවා. හැම මිනිස්සුන්ටම තියෙනවා. මොකොත්ම නැත්තම් මිනිස්සුන්ට තියෙනවා ඒ තාත්තගේ DNA තියෙන දරුවට. ඒ තාත්තගේ ලේ තියෙන දරුවට. දෙමාපියන්ගේ ස්වරූපේ තියෙන දරුවට. දෙමාපියන්ගේ ස්වභාවය තියෙන දරුවට. දෙමාපියන්ගේ පාට තියෙන දරුවට. ඒ දෙමාපියන්ගේ හුරුව තියෙන දරුවට. මොනවා නැතුණත් ඒ දේ හරි තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම ජරාවටපත් වෙන දෙයක් කියලා කියනවා. හැබැයි ජරාවටපත් නොවෙන්නා වූ, පහ වෙනවන්නා වූ සදාකාල උරුමයක් ස්වර්ගයේ තියෙනවා කියලා කියනවා. එහෙනම් මේ පොළවේ උරුමය ගැන මේ කතා කරන්නේ. මොකද්ද? මේ පොළවේ උරුමය මට ලැබෙනවා කියලා කියන්න බෑ. මේ පොළවේ උරුමයක් අපිට නැහැ. අපිට උරුමයක් තියෙන කොහෙද? ස්වර්ගයේ. මේක මම මේ කියන්නේ. මේක කියන්නේ දේව වචනේ. මේ පොළවේ තියෙන උරුමය මම ඔබට කතා කරනම් උරුමයට මොකද්ද වෙන්නේ? උරුමේ කොහොමද මිනිස්සුන්ට කර්මයක් වෙන්නේ කියලා. උරුමේ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපෙවෙන්නා වූ නොකිලිටු පහ නොවෙන්නා වූ උරුමයක් ගැන. මේ පොළවේ උරුමේ මොකක්ද දන්නවද මිනිස්සුන්ට තියෙන? ධනය. ධනෙ තියෙනවා නම් මුදල් තියෙනවා නම් ඔක්කොම හරි ඔක්කොම ඕකේ. මුදල් තියෙනවා නම් ඔක්කොම ඕකේ. හැබැයි අපි දැක්කා පෞද්ගලික කාලේ මුදල් කඳු ගහගත්ත මිනිස්සු මුදල් වලින් කරගන්න දෙයක් නැති මිනිස්සුන්ට පවා මේ වසංගත කාලේ වසංගතය ආපුවම ඔවුන්ට මුදල් හැරෙන්න වුණා. ඒ මුදල් වලින් කරන්න පුළුවන් දෙයක් ලැබුණේ නැහැ. අපි දකින ස්ටිව් ජොබ්ස් ඔහු මොකද කිව්වේ? ඔහු විශාල ව්‍යාපාරිකයෙක්. ඔහු කිව්වා මේ පොළවේ කොතර මට මුදල් තිබුණත් මගේ ජීවිතේ මේ මුදල් මත තිබෙන්නේ නැහැ. මගේ ජීවිතේ මේ මුදල් වලින් බේර ගන්න බෑ. මගේ ජීවිතේ හිලගොඩ මේ මුදල් දීලා මට නවත්ත ගන්න බෑ. මේක යන්න ඕන මේ ශරීරයෙන්. මොකද්ද ආත්මය? ඒ නිසා මිනිස්සුන්ගේ තියෙනවා උඩඟුකමක් මොකද්ද? හැමදේම නැත්තත් මුදල් තියනවා නම් මට හැමදේම තියෙනවා කියලා. මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුව දරුවනි මේකෙන් මිනිස්සු පිටතට එන්න ඕන. මේකේ මිනිස්සු පිටතට එන්නේ නැති තාක්කල් මේ දෙවියන් වහන්සේගේ කැඳවීම, ගැලවීම, මේ උරුමය ගැන තේරුම් ගන්න මිනිස්සුන්ට බෑ. ආමෙන්. ඒ නිසා කියනවා මිනිස්සුන්ට මේ පොළවේ තියෙන උරුමය එකක් තමයි ධනය. එකක් ධනය වෙනකොට දෙවෙනි ස්ථානයේ ගන්නවා බලය. මිනිස්සු වැඩ කරන්නේ ධනය හොයන්නේ මේ බලය හොයන්නේ මේ පොළවේ රජකම් කරන්නටයි. ධනය බලය තමන්ගේ බලය තියෙන තාක්කල්
මිනිස්සු හරියට කියනවා නම් සිංහෙක් වගේ. හැබැයි බලේ නැතිදාට නැට්ට නැති බල්ලෙක් වගේ. කිසි වටිනාකමක් නැහැ. මේ මුදල් මත තමයි මේ සියලු දේ තීරණය වෙන්නේ. මේ බලය මත තමයි සියලු දේවල් තීරණය වෙන්නේ. අපි දකිනවා රජවරුපත් වෙනවා. ඒලගේ කාලෙන් පස්සේ රජවරු පහ වෙනවා. එතකොට එයා හිටපු රජ මිසක් රජ නෙමෙයි. ජනාධිපතිවරුපත් වෙනවා. එයා හිටපු ජනාධිපති මිසක් එයා ජනාධිපති නෙමෙයි. එයාට ජනතාව කෙරෙහි අයිතියක් නැහැ. රජ කෙරෙහි රජට අයිතියක් නැහැ. මැතිවරයෙක් ගත්තත්, ඇමතිවරයෙක් ගත්තත්, මන්ත්‍රී කෙනෙක් ගත්තත්, ගායකයෙක් ගත්තත්, වෛද්‍යවරයෙක් ගත්තත්, ඒලට තියෙනවා යම් කාලයක් මේ ජනප්‍රියත්වයේ දියන්ෙන්ට තමන්ගේ බලය ධනය බලය ජනප්‍රියත්වයේ පවත්වාගෙන යන්න උන්ට පුළුවන්කම තියෙනවා. නමුත් ඒක ටික කාලයයි. කාලයක් ගියාම වෛද්‍යවරයාට මොකද වෙන්නේ? වෛද්‍යවරයාගේ උදව්වට තව කෙනෙක් ඕන එයාව එක්කගෙන යන්න. එහෙම නෙමෙයිද? වෛද්‍යවරයා යන්න ඕන නැවත වෛද්‍යවරයාට බෙහෙත් ගන්නට. ඇයි? ඔහුගේ ධනයවත් බලයවත් ප්‍රඥාවත් ජනප්‍රියත්වයක්වත් සදාකාලික නැහැ. ඒක සදාකාලික දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඕන වෙනවා තවත් මිනිස්සුගේ උපකාරය. ඒ ලැබුණත් මිනිස්සෙක් දවසක යන්න ගියාම තමන්ගේ බලය නිසා, ධනය නිසා, ජනප්‍රියත්වය නිසා ඒ ජනාවට නොපෙනෙන්නා වූ, පහළ වෙන්නා වූ ඒ සදාකාලික උරුමය ඔවුන්ට අත්පත් කරගන්න බෑ. එහෙනම් ඔවුන් මොකද කරන්න ඕනේ? ඔවුන්ගේ ජීවිතයෙන් මේ දේව වචනය අසලා ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කරගන්න ඕන. ආමේන්. ඒ නිසා කියනවා මේ පොළවේ තියෙනා වූ ඒ ජනප්‍රියත්වය ඒ සියල්ල එක දවසක පහ වෙනවා. ඒ සියල්ල తాවකාලිකයි. ඒවා සදාකාලික නෑ. නමුත් පහ වෙනවා එන්නා වූ සදාකාලික වූ ස්වර්ගයේ තිබෙන්නා වූ ජරාවට නොපෙවෙන්නා වූ පහන් වෙන්නා වූ ඒ උරුමය ඔබටයි මටයි දෙන පිණිස තමයි ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ. ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් පූජා කළා. ඒ මිදීමේ මිලයක් හැටියට ඔබ මා මිලදී ගත්තේ. ආමේන්. ආමේන්. මගේ සේනේවන්ත අම්මේ තාත්තේ දුවදරුවනි මේ කාරණාව එළිදරව් කරගන්න අද බොහෝ මිනිස්සු අපොහොසත් වෙලා තියෙනවා. මේ කාරණාව මොකක්ද කියලා දැනගන්න මිනිස්සු අපොහොසත් වෙලා තියෙනවා. මිනිස්සු විවිධ ආකාරයෙන් මේවා ආමන්ත්‍රණය කරනවා. විවිධ ආකාරයෙන් උන් දකිනවා. විවිධ ආකාරයෙන් කතා කරනවා. අර ආගම මේ ආගම කියලා මිනිස්සු විවිධනය කරනවා. නමුත් අපි දන්නවා ඒ පහන වෙන්නා වූ ජරාටපත් නොවෙන්නා වූ සදාකාලික උරුමය ඔබටත් මටත් ස්වර්ගයේ තියෙනවා කියලා. ආමේන්. එහෙනම් ඒ උරුමය තුල අපි මේ සියල්ල තේරුම් ගන්න වහන්සේගේ වචනේ ඉදි දීලා අපේ ජීවිතේ ගොඩනගා ගන්න ඕන. ඊට පස්සේ කියනවා පස්වෙනි පදේ කියනවා අපි ඊටු කොටස කියමු. ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගෙන් නැගිටීම කරන කොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාද කළසේක. ආමේන්. ජීවන බලාපොරොත්තුවක් මොකද්ද? ජීවන බලාපොරොත්තුවක් මොකද්ද? බලාපොරොත්තුවක් තියෙනවා ජීවනය ගැන. ජීවනය කියන්නේ මොකද්ද? ඒකට කියනවා ග්‍රීක භාෂාවෙන් සෝයේ කියලා. සෝයේ කියනවා මිනිස්සුන්ට ලැබෙනා වූ ජීවනය, ස්වර්ගයෙන් ලැබෙනා වූ ජීවනයට කියනවා සෝයේ කියලා. මේ පොළවේ මිනිස්සෙක් ජීවත් වෙනා වූ මේ මානසික ජීවනයට කියනවා සුඛය කියලා. මේ ජීවන බලාපොරොත්තු තමයි ඔබට මටත් ක්‍රිස්තුස් වහන්සේ දෙන්න පිණිස මේ ලෝකෙට ආවේ. ඒකට ඔබම විදේශී වෙලා තියෙනවා නම් මේ ජීවන බලාපොරොත්තු විරුද්ධ වෙනවා නම් මේක ප්‍රතික්ෂේප කරනවා නම් ඔබ සුඛේ නැමැති ජීවනය තුළ ජීවත් වෙලා ඔබගේ ආත්මය නිරයට යනවා. ඔබ මේ ජීවනයට ඔබ බලාපොරොත්තුවටව කැඳවීමට ඔබ ලෙස ඔබ ජීවත් වෙලා මේකට ඔබ ඉඩ දෙනවා නම් ඔබගේ ජීවනය තුළ ඒක සදාකාලයේ ජීවන උන්වහන්සේ සමග යනවා. ආමේන්. ඒ නිසා කියනවා ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස ඒ ජීවන බලාපොරොත්තුව ඔබට අයිතියි. ආමේන්. ඒ ජීවන බලාපොරොත්තුව ඔබට අයිතියි. ඔබ ප්‍රතික්ෂේප කරොත් ඒක ඔබට අයිති වෙන්න යන්නේ නැහැ. ඔබ ඒක පිළිගත්තොත් ඒක ඔබට අයිතියක් වෙන්න යනවා. ජීවන බලාපොරොත්තුව ලැබෙන පිණිස හැබැයි මේ ජීවන බලාපොරොත්තුව ඔබට මට ලැබෙන්නේ අද මිනිස්සු කැමති බොහෝම යහපත් දේවල් කරන්නට. මොකද්ද? යහපත් දේවල් කරන්නට.
මිනිස්සේ මුළු ලෝකයක් ලබා ගත්තත් මේ ගැලවෙම නැත්තම් ඒක කියනවා හිස්කමක් කියලා. එහෙ නැත්නම් ඒකට කියන්න පුළුවන් බිඳුවක් කියලා. ඒ නිසා මිනිස්සු මේ පොළවේ ගොඩක් අය ගොඩක් යහපත් දේවල් කරනවා. මොකද? ගොඩක් යහපත් දේවල් කරනවා. ශාරීරික කොටස් වෙන අය වෙනුවෙන් දන් දෙනවා. තමන්ගේ අක්ෂි ගලවලා තවත් කෙනෙකුට ප්‍රදානය කරනවා. මේ වගේ වකුගඩු, මේ ආකාරයේ ශරීරයේ ලේ බොහෝ දේවල් මිනිස්සු වෙනුවෙන් දෙනවා. තමන්ගේ වතු පිටි ඉඩකඩ විකුණ මිනිස්සුන්ට දෙනවා. කණ්ඩ බොණ්ඩ දෙනවා. නැති මිනිස්සුන්ට ඉන්න කරන හදන කරන දේවල් දෙනවා, තැස්තාට දෙනවා. හැබැයි මේවලට කියන පොදුවේ ගත්තම පින් කියලා. මොකද්ද? මොකද්ද? පින් කියලා කියන පින්. පිනට දෙනවා මිනිස්සුන්ට. එහෙම නැත්නම් පිනට ධනට කියන්නේ. ඉතින් ඒ නිසා ධන තියන අය ධන තියන අය ඍණායට පින් පිනස දෙනවා. හැබැයි මේ වලින් මේ ජරාවට නොපෙවෙන්නා වූ, කිලිට නොවන්නා වූ, පහන වෙන්නා වූ ඒ උරුමය අයිති කරගන්න බෑ. ආමේන්. මේ වලින් අයිති කරගන්න බෑ. පින් කරලා කවදාවත් මේ උරුමය ලබා ගන්නට බෑ. ඇයි? හැම මිනිස්සෙකුටම තියෙනවා පාපේ කුලියක්. ඒ හැම මිනිස්සෙක්ම මම ඔබට කිව්වා රෝම 3:23 කියනවා සියලු මිනිස්සුෝ පවකොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා හිටියා කියලා. එහෙනම් හැම කෙනෙක්ම පාපේ සහිතව මේ පොළොවට ගැබ් ගත්තා. හැම කෙනෙක්ම පාපය සමග වැඩුණා. කොහේ පාපෙට කොහෙද සමාව තියෙන්නේ? ඒ පාපෙට සමාව නැත්තම් ඒ පාපේ පව් කන්දක් වගේ උඩට ආපුවම ඒකට පාර හැදෙනවා නිරය. පාපෙට කිසිදු ආගමකින් විකල්පයක් නැහැ, උත්තරයක් නැහැ, පිළිතුරක් නැහැ පාපෙට. පාපෙට කිසිම පිළිතුරක් නැහැ. මේ පාපෙට පිළිතුර තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් විතරයි. ආමේන්. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවෙන් විතරයි මේ පාපෙට නිදහස ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේ වචනේ කියනවා ජීවන බලාපොරොත්තු ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම කාරණ කොටගෙන මේ ජීවන බලාපොරොත්තුව මිනිස්සුන්ට ලැබෙන්නේ මොකද්ද? මේ ජීවන බලාපොරොත්තුව මිනිස්සුන්ට ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ ප්‍රතිඵලයක් හැටියටයි. ආමේන්. සමාවෙන්න ඕන. ජීවන බලාපොරොත්තුවක් ලැබෙන්නේ මේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණය කරනුට ලැබෙන ගැලවීම තුලින් පමණයි. මේක තමයි දෙවියන් වහන්සේගේ එළිදරව්ව ක්‍රිස්තුස් වහන්සේ ගැන. නැත්නම් දෙවියන් වහන්සේගේ රහස වූ ක්‍රිස්තුස් වහන්සේ ගැන එළිදරව්ව මේක වැසිලා තියෙන හැම කෙනෙකුටම මේක අනාවරණය කරගන්න බෑ. ඒක අපි එළිදරව්ව අපි දැනගන්න ඕන මොකද්ද කියලා. එළිදරව්ව කියන්නේ බොහෝ වෙලාවට වැසලා වහලා තියෙන දෙයක් අපි පිට කර ගැනීමයි. ඒ නිසා ඒකට මම කිව්වේ මක් නිසාද අන්තිම කාලේ එළිදරව් වෙන්න සූදානම් තිබෙන ගැලවීම කියලා ඔබට කතා කරේ මම. ඒ කියන්නේ ඒක පේත්‍රස් 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ මම ඔබට කිව්වා මේ එළිදරව්ව කවුද? මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙක්ගේ මිනිසෙක්ගේ පාපය වෙනුවෙන් මේ පොළොවට ආවා. ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙක්ගේ පාපයෙන් මැරුණා. උන්වහන්සේ ඒ පාපේ කුලිය වන්දිය උන්වහන්සේගේ ලේ වලින් මිල ගෙවලා මනුෂ්‍යයන්ව නිදහස් කරයි කියන මේ එළිදරව්ව වැසී තියෙන හැම කෙනෙකුටම මේ උරුමය ලබා ගන්නට බෑ. මේ වැසී තියෙන හැම කෙනෙකුට මේ උරුමය ලබා ගන්නට මේ උරුමය ලබා ගන්න පුළුවන් මේක එළිදරව් කරගත්ත දැනට පමණයි. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ රහසවල ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ජීවනය දෙන්න කියලා. ආමේන්. මේක එළිදරව් කරගන්න බැරි හැම කෙනෙක්ම අසාර්ථක වෙනවා. ඕම් පොළවේ සාර්ථක වෙන්න පුළුවනි. ඕම් පොළවේ සඵලවත් වෙන්න පුළුවනි. ඕම් මේ පොළවේ රජවරුන් වගේ ජීවත් වෙන්න පුළුවනි. නමුත් ස්වර්ගයේ දියුම් බිඳුවක්. ස්වර්ගයේ දියුම් බිඳුවක්. ඒවා මේ පොළොවට විතරයි. ඒ නිසා කියනවා ජීවන බලාපොරොත්තු ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගේ නැගිටීම කාරණ කොටගෙන උන්වහන්සේ තමන්ගේ මහා දයාව නිසා දයාව ලෙස අප නැවත උත්පාදනය කළසේක. ඔබව මාව නැවත උත්පාදනය කළා ඒ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කාරණ කොටගෙන. ආමේන්.
නැවත උත්පාදනය කළා. නැවත උත්පාදනය කළා. නැවත ඉපදීමටපත් කළා. හැබැයි මේක නිකෝදෙමුස්ට ප්‍රශ්නයක් වුණා. යුදෙව් මන්ත්‍රණ සභාවේ හිටියා යුදෙව්වරුන්ගේ ගුරුවරයෙක් හිටියා. ඔහුගේ නම නිකෝදෙමුස්. ඔහු රාත්‍රී කාලේ සිදුව දෙවෙනි පරිච්ඡේදය කියනවා. ඔහු රාත්‍රී කාලේ ඇවිල්ලා ඇහුවා රබ්බි ඔබ දෙවියන් වහන්සේ විසින් ආවා ගුරුවරයෙක් බව දනිමි. නැත්නම් මෙබඳු දේ කරන්න ඔබට හාස්කම් කරන්න ඔබට බෑ. දෙවියන් යේසුස් වහන්සේ කතා කරනවා සැබෑවක් කිවි. මිනිස්සුන් වතුරෙන් සහ ආත්මයෙන් ආසික නූපන්නොත් ඔහුට ස්වර්ග රාජ්‍යය හිමි වෙන්නේ නැහැ කියලා. ඔහු කියනවා රබ්බි ගුරුතුමනි මම නැවත ඉපදෙන්න මවගේ මව්කුසට යන්න ඕනද? ඔහු ඊශ්‍රායල් ගුරුවරයාලා හිටියත් මේ එලිදරව්ව තුල ඔහු හිටියේ නෑ. මේ එලිදරව්ව තුල ඔහු හිටියේ නෑ. ඔහු හිතන් හිටියේ සාමාන්‍ය ව්‍යවහාර ආකාරයට මිනිස්සෙක් කුස තුලින් බිහිවීම තමයි නැවත උත්පාදනය කියලා එකට කියන බෝන් එකෙන් කියලා. මිනිස්සෙක්ගේ ආත්මය නැවත උපදින්න උනා. ඒ ආත්මය මැරී තිබෙන තාක්කල් මේ පාපයට මුල් ඇදලා තියෙන තාක්කල් පාපයත් එක්ක ඇලී තියෙන තාක්කල් මේ උත්පාදනයට විදේශීන්ව සිටිනවා. ඒ නිසා මේ උත්පාදනය ලබන්නට නම් තමන්ගේ පාපය ඇතහැරලා අන්ධකාරය අතහැරලා මේ ආලෝකේ බඳු උන්වහන්සේට හැරෙන්න ඕන. ඒ වචනයට හැරෙන්න ඕන. ඒ වචනේ මිනිස්සුන්ට ඇසෙන කල ඒ මිනිස්සෙක් වචනේ අහන කල ඒ වචනේ කීකරු වෙන්න ඕන. ඒ විදිහ තමයි උන්වහන්සේගේ මේ රහස ඔවුන්ට ඉලිතරව් වෙන්නේ. ආමේන්. ඒ නිසා දැන් නිකෝදෙමුස්ට මොකද උනේ? නිකෝදෙමුස්ට මේ දේ තේරුම් ගන්න බැරි වුණා. ඒ නිසා නිකෝදෙමුස් අහනවා දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ අහනවා ස්වාමීනි මම නැවත ඉපදෙන්න මව් කුසට යන්න ඕනද කියලා. නැවත ඉපදෙන්න මව් කුසට යන්න ඕනද කියලා. ඇයි? ඒ තාක්කල් මේ ගැලීම ගැන බොහෝ මිනිස්සු දැනගෙන හිටියේ නෑ. ඒ තාක්කල් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සම්පූර්ණ තිබුණේ නෑ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව හරහා මේ නැවත උත්පාදනය ඔබටත් මටත් ආවා. එදා ඊශ්‍රායල් සෙනඟට පමණක් වෙලා තිබුණු මේ ගැලවීම, මිදීම ඔබටත් මටත් අද දවසේ අන්‍ය ජාති වල සිටියව අපට උන්වහන්සේ ලැබෙන්න සැලසුවා. ඒ නිසා මගේ ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ දුව දරුවනි අද දවසේ වර්තමානයේ බොහෝ මිනිස්සු කැමති නෑ මේ සත්‍යතාවය තේරුම් ගන්නට. මොකද්ද මේ කියන්නේ කියලා උන්ට එළිදරව් කරගන්න බෑ. බොහෝ ආගම් තියෙනවා. බොහෝ මිනිස්සු විවිධ ආගම් අදහනවා. නමුත් නාමික ආගම් අදහනව මිනිස්සු හැටියට ජීවිත පරිවර්තනයක් නැතුව මේ පොළොවේ පස්සේ යටින් ස්ථානයක් ගැන නොදැන මේ පොළොවේ ජීවත් වෙනවා. මේ උත්පාදනයට කියනවා බැප්ටිසෝ කියලා. බැප්ටිසෝ කියන්නේ ග්‍රීක භාෂාවෙන් ගිල්වීම. මොකක්ද කියන්නේ බැප්ටිසෝ කියන්නේ ග්‍රීක භාෂාවෙන් ගිල්වීම. ඒ කියන්නේ මිනිස්සෙක්ව ජලයේ මත ජලයේ තුලට ජලයේ මතින් ජලයේ තුලට ගිල්වීම තමයි බැප්ටිසෝ කියන්නේ. මේක තමයි මේ නැවත උත්පාදනය කළා කියන්නේ. උන්වහන්සේ වචනේ කියනවා ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීම කාරණු කොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදනය කළසේක. මේකට කියනවා බැප්ටිසෝ කියලා. බැප්ටිසම් කියලා කියනවා. ඒ වගේම මේකට කියනවා born again කියලා. එහෙම නැත්නම් කියනවා නැවත ඉපදීම කියලා කියනවා. නැවත ඉපදෙනවා කියන්නේ වෙන කොහේ හරි නෙමෙයි. මේ ජීවත් වෙලා ඉඳිද්දී මිනිස්සුගේ මැරිච්ච ආත්මය නැවත ඉපදීමක් ඇති වෙනවා. නැවත ආත්මයට ආරම්භයක් ඇති වෙනවා. නැවත ආත්මයට අලුත් ආරම්භයක් අලුත් අවධියකට මේ ආත්මය මිනිසයාගේ ගමන් කරනවා. එහෙනම් ඒ ස්වර්ගයත් එක්ක තිබිච්ච සම්බන්ධතාවය, ඒ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය, ඒ බිඳුනව කැඩුනව සම්බන්ධතාවය ඒකට නැවත ආරම්භයක් දෙනවා මේ නැවත උත්පාදනය තුලින්. ආමේන්. ඒ නිසා අද මිනිස්සු කැමති නෑ මේ නැවත උත්පාදනයට. ඒ නිසා විවිධ කාලවලදී විවිධ වකවානුවලදී මේ දේවල් වෙනස් වුණා. අපි දකිනවා ක්‍රිස්තු වර්ෂ 312 දී මේ සිදුවීම සම්පූර්ණ වෙනස් වුණා. රෝම අධිරාජ්‍යවාදී ආදීන් විසින් මේ ලෝකයේ පාලනය කරන්න ගත්තම ඒ කාලේ හිටියා ක්‍රිස්තු වර්ෂ 312ට කලින් හිටියා කොන්ස්ටන්ටියස් කියලා අධිරාජ්‍යවාදියෙක්. ඔහුගේ භාර්යාවගේ නම හෙලේනා. ඔහුට හිටියා පුත්‍රයෙක් කොන්ස්ටන්ටයින් කියලා. ක්‍රිස්තු වර්ෂ 312න් පස්සේ තමයි මේ සිදුවීම මේ දෙවියන් වහන්සේව අදහනවා කියන ඔස්තෙනකගේ මේ සිදුවීම මහතු දෙදිරීමකට ලක් වුණේ. මොකද උනේ? මේ කොන්ස්ටන්ටයින්
ඔහුගේ පියා කොන්ස්ටන්ටියස් මේ සභාව තහනම් සංවිධානයක් හැටියට ප්‍රකාශනපත් කළ තිබුණා. මිනිස්යන්ව මරන්න පුළුවන්, ගහන්න පුළුවන්, කපන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්, රහසේ ඕනම තැනකට ගෙනියන්න පුළුවන්. ඒ නිසා තමයි ක්‍රියා 9 වෙනි පරිච්ඡේදයේ පාවුලතුමත් මේ ආකාරයෙන්ම සෙනගව ගහලා බැඳලා අරන් ගිහලා හිරගෙවලට දාන්න, මරන්න, ඒ වගේම ස්ටේෆන්ගේ මරණය වෙලාවේ ඔහුගේ වස්ත්‍ර පාවුලතුමා ආරක්ෂා කරව තැනැත්තා. ඒ වගේම සිනගෝගයෙන් ලියුම් අරගෙන ගිහලා සෙනගව මරන්න රෝම අධිරාජ්‍ය වෙනුවෙන් වැඩ කළා කෙනෙක්. ඒ නිසා මොකද යුද මන්ත්‍රණ සභාව රෝම අධිරාජ්‍යවාදීන් සමග කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. වචනට අවධානය තියාගන්න. කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. එතකොට මේ කොන්ස්ටන්ටියස් මේ කාලේ දාපු නියෝගය නිසා ඔවුන් තහනම් නියෝගයක් ක්‍රිස්තියානි සභාවට විරුද්ධව. ඔහුගේ පුතා, ඒක දිග කතාවක් ඒක. ඔහුගේ පුතා ක්‍රිස්තු වර්ෂ 312 දී මේ මැක්සෙන්ටියස් සමග ඇති වුණා වූ යුද්ධයේදී ඒකේ ඒ වෙනකොට මේ හෙලෙනා තමන්ගේ මාලිගාව වැඩ කරපු මේරි කියන ගැලෙන ලැබුවා වූ ඒ සහෝදරියත් සමග ඒ මැක්සෙන්ටියස් සමග මෙල්බන් රිජ් වල යුද්ධ කරද්දී කොන්ස්ටන්ටයින් කුමාරයා ඔවුන් ඒ මොහොතේ සභාව සමග නිරාහාරව යාඥා කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔහු දකින්නවා රාත්‍රී කාලේ යුද්ධ දවසේ දකින්න උදාසනයක්. ඔහුට යුද්ධේ පළවෙනි දවසේ අසාර්ථකයි. ලියුම් පිට ලියුම් අම්මට එවනවා මේ යුද්ධ කරන්න බෑ. දරුණී මැක්සෙන්ටියස් අපට පහර දෙනවා. එහෙනම් අපිට ඕන මේකෙන් ජයග්‍රහණයක්. අම්මා එවන ලියුමක් මං අදහන දෙවියන් වහන්සේ මං අදහන දෙවියෝ ඔබව ආරක්ෂා කරනවා. ඒ වෙනකොට හිටියේ සියුස්. එහෙම නැත්නම් ඉරු දෙවියා තමයි මේ වෙනකොට මේ දේශයේ රෝම අධිරාජ්‍යවාදීන් විසින් අදහපු ආගම. ඔට තිබුණා දේවාල 37ක් තිබුණා. 37න් 35ක් පසු කාලිනව මේ ක්‍රිස්තියානි සභාවල උදෙසා දුන්නා. ඒ කාලේ පල්ලි තිබුණේ නැහැ. දේවාල තමයි තුනේ විශාලට උසට හදපු දේවාල. ක්‍රිස්තුස් වහන්සේ ඔහුට පෙනිලා ක්‍රිස්තුස් වහන්සේගේ තුල ඔහු දැකපු ස්වප්නය කනුවටගෙන ඔහු ඒ යුද්ධෙන් ජයගත්තෙන් පස්සේ මවගේ මේ කාරණා එළිදරව් කිරීම පසු දුන්නා ඔහුගේ නියෝගයක් සෙනගට නිදහසේ ඇවිල්ලා පිටතට ඇවිල්ලා දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට හැංගිලා බයේ ගුහා ඇතුලේ බෙන ඇතුලේ පොළොව යට ඔවුන් එක එක ආකාරයෙන් තමයි දෙවියන් වහන්සේ නමස්කාර කරේ. හැබැයි මේ සෙනගට එළියට එන්න අවසර දුන්නා. ඒක දුන්නා ක්‍රිස්තියානි සෙනග වෙනුවෙන් ඉවසීමේ නියෝගයක් කියලා. ඒකට කියනවා the edict of toleration කියලා. නියෝග 8කින් තමයි මේක පත් කළේ. මේකේ තියෙන තුන්වෙනි නියෝගයේදී තියෙනවා මේ දේවාල 37න් සියුස්ට වැඳපු ඉරදෙවියට වැඳපු දේවාල 37න් 35 මේ සභාවට දුන්නා කරගෙන යන්න. හැබැයි අධිරාජ්‍යවාදියාගේ පාලනය යටතේ මේනකොට පාවුලතුමාලා, පේදරතුමාලා, යෝහානලා කවුරුත් නැහැ. නමුත් ඊශ්‍රායල් දේශයේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව තිබුණා. නමුත් ඔවුන් ගෙනාපු විවිධ නියෝග නිසා තමයි මේක ජාත්‍යන්තර රෝමානු කතෝලික සභාව බවට පරිවර්තනය වුණේ. ඒකේ තියෙනවා යක්ෂය විසින් කරපු ඉතාමත්ම භයානක කාරණාවක්. මොකක්ද දන්නවද? ක්‍රිස්තු වර්ෂ 325 දී මේ බැප්ටිසෝ කියන ගිල්වීම බැප්ටිසම් එහෙම නැත්නම් born again බෞද්ධිස්මය කියන ස්ථානය සම්පූර්ණයෙන්ම මේ යක්ෂය විසින් තමයි මේක ඉවත් කළේ. මොකද දන්නවනේ ඒ කාලේ පුංචි ළමයිට ආවා වෛරසයක්. අපි කියමු මේ කොරෝනා වෛරස් එක වගේ වෛරසයක්. පොඩි දරුවන්ට විශාල විදිහට බලපෑව වෛරසයක්. මාසෙන් දෙකකින් කුසෙන් බිහිවුණු ගමන් විවිධ දරුවෝ මේ වසංගතය හැමේ මැරෙන්න පටන් ගත්තා. අධිරාජ්‍යවාදී ඒ වෙනකොට උන් හිටියේ ඒ දේවාල පාලනය කරේ ඒ සියුස් දෙවියන්ට වැඳපු ඒ පූජකයෝ. ඔවුන් බොහොම දැඩි විදිහට ඒ කොන්ස්ටන්ටයින් සමග විරුද්ධ වුණා. නමුත් ඔහු සියුස් දේවාල තහනම් කෙරුවා. ඒකට පරිගන්ට උන්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට ඕන වුණා මේ ක්‍රිස්තියානි සභාව විනාශ කරන්නට. ඔවුන් සියුස් දේවාලේ ඉන්න පූජකවරු නමුත් ඔවුන් නාමික ක්‍රිස්තියානි හැටියට පෙනී සිටියට ඔවුන් තුල ක්‍රියා කළේ සියුස් දෙවියා කියන යක්ෂයාගේ බල පරාක්‍රමය, යක්ෂයාගේ ක්‍රියාකාරීත්වය. ඔවුන් බලන් හිටිය කොයි මොහොතේද මේ ක්‍රිස්තියානි සභාවට හානියක් කරන්න කියලා. ඔවුන් ගෙනාව යෝජනාවක් කොන්ස්ටන්ටයින්
රජතුමාට. ඔහු වයසෙන් බාලයි, ලාබාලයි, අත්දැකීම් නැහැ. අධිරාජ්‍යවාදී ලෝකේ තුනෙන් එක පාලනය කරන මිනිහෙක්. ඔහු මොකද කරේ? ඔහුත් සමග කතා කරලා තීරණයකට ආවා. එහෙනම් මේ පුංචි දරුවෝ මැරෙනවා. මේ මැරෙන දරුවෝ අපි බෞතිස්ම කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා. යේසුස් වහන්සේ අපි දකිනවා. මතෙව් මාර්ක් ලූක් පොත් තුනේ තියෙනවා. කොහොමද යෝහන් බෞතිස්ම ඉදිරියේ? එහෙම නැත්නම් ස්නාවක යෝහන් හමුවේ කොහොමද බෞතිස්මනේ කියලා. එදා බෞතිස්මයක් යේසුස් වහන්සේ මේ ලෝකෙට හඳුන්ලා දුන්නා. නමුත් පුංචි දරුවෙක් ගිල්ලන්න පුළුවන් වතුරේ? පුංචි දරුවෙක් ගිල්ලන්න බෑ. එහෙනම් මේකට විසඳුම තමයි පුංචි දරුවෙක්ගේ හිස මතට අපි වතුර ටිකක් ඉහිමු. නැත්නම් වතුර ටිකක් වක් කරමු. ඉසීමේ බෞතිස්මයක් ඕන් විසින් කිසිදු සුදාත්මන ආසේ සමග සම්බන්ධතාවයක් නැතුව තමන්ගේ මතයට ඉසින බෞතිස්මයක් ක්‍රිස්තු වර්ෂ 325 දී ඕන් සම්මත කරගත්තා. දැන් born again කියන ස්වභාවය මැකීගෙන යනවා එක පැත්තකින්. ඇයි? බෞතිස්මයේ හැම පුංචි දරුවෙකුටම අර මෝසස්ගේ ව්‍යවස්ථාව තිබුණානේ දවස් 8කින් චර්මච්ඡේදනය කරන එක. දවස් 8 යේසුස් වහන්සේම ඒ කාලේ චර්මච්ඡේදනය කරා. ඒ චර්මච්ඡේදනය කිරීමේ පිළිවෙත බෞතිස්මය නැමැති ස්වභාවයට ඕම් එක පත් කරගත්තා. දැන් මොකද වුනේ? දැන් මේ සෙනග පුංචි දරුවන්ව බෞතිස්ම කරගෙන ගියාම වසංගතයක් ආපු මොකෝ මරනවද? මුළු ලෝකෙම නෑ. ජීවත් වෙන පිරිසුත් ඉන්නවා. දැන් මේ පුංචි දරුවන්ව බෞතිස්ම කරපු දරුවන්ව බෞතිස්මය කියන්නේ බෞතිස්මනේ එක වතුර වැක්කිරීම. එහෙම නැත්නම් වතුර ඉසීමේ බෞතිස්මය. අර බැප්ටිසෝ කියන ස්වභාවය, බැප්ටිසම් කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම ඒක වෙනස් වෙලා දැන් ඉසීමේ බෞතිස්මයක් නැත්නම් වැක්කිරීමේ බෞතිස්මයක් හැටියට ආපුවම මේ දරුවෝ මැරිච්ච නැති දරුවෝ ජීවත් වෙන්න පටන් ගත්තා. මැරිච්ච නැති දරුවෝ ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් ප්‍රශ්නයක් මේ පූජකයන්ට මේ දරුවෝ ජීවත් වෙනවා. එතකොට කොහොමද මේ බෞතිස්මය කරන්නේ? නෑ මේකට අපි තවත් ක්‍රමයක් ගේමු. මොකක්ද දන්නවද? අපි දැන් මේ රට තෙලක් ආලේප කරමු ශුද්ධාත්ම නැහන්සේ කියලා. ශුද්ධාත්ම ආලේපය කියලා තෙලක් ආලේප කරන්න පටන් ගත්තා. ඒකට කියනවා අභිවෘද්ධි ආලේපය කියලා. මේවා ක්‍රිස්තියානි සභාවේ තිබිච්ච නැති දේවල්. මේක සියුස්ගේ පූජකයෝයි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යවාදීන්ගේ තනි මතයට ගත්ත තීරණයක්. ඒ නිසා ශුද්ධාත්ම නැහන්සේ ඒ තුලින් ඉවතට උනින් ගියා. ශුද්ධාත්ම නැහන්සේට පැමිණෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බෞතිස්මයක් නැති තැන රාජකිරුවේ යක්ෂයා. මිනිස්සෙකුට දෙන්නා වූ ගැලවීම. එහෙම නැත්නම් මේ පාපයට දෙන්නා වූ නව උත්පාදනය. මේක සම්පූර්ණයෙන්ම යක්ෂයා විසින් ඉවත් කරලා ඒ මිනිස්යාගේ පාපය සහිතව නිරයට ගෙනියන්නට එහෙම නැත්නම් නරක ආදියට ගෙනන්නට යක්ෂයා මේකට සැලසුම් ගෑවා. හැබැයි මේ පාලකයෝ දෙවියන් වහන්සේගේ වචනය ගැන පරණතභාවයක් තිබුණේ නැහැ. උන්ට රාජ්‍ය බලය තිබුණා, ආණ්ඩු බලය තිබුණා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේගේ වචනයට ලදරු වෙලා හිටියා. මේ සියුස් දේවාලයේ පූජකයෝ දෙවියන් වහන්සේගේ වචනයට ලදරු වෙලා හිටියා. ඔවුන් තමයි මේ නියෝග වලට මේ රජව හවුල් කරගෙන ලෝකයේ මුළුල්ලේම රෝමානු කතෝලික නමින් ජාත්‍යන්තර ආගම බිහි කළේ. එතකොට මේ ක්‍රිස්තියානි සභාවද නැහැ. ඔවුන් කරේ ඒ වෙනකොට ක්‍රිස්තියානි සභාවලට විටින් විට විනාශ කිරීම. මම ආගම් වලට දොස් කියන්නේ මොකද මාත් එවන් පරිසරයකින් ආපු කෙනෙක්. ඇත්ත. නමුත් මේ සත්‍යතාවය මම දැනගෙන හිටියේ නෑ. හැබැයි සත්‍ය මම දැනගත්තා. සත්‍යතාවය මාව නිදහස් කළා. ආමේන්. මේක තමයි සත්‍ය. මේක කවුරුත් දෙන්නේ පෙරලන්න. මේක කවුරුත් දෙන්නේ බලන්න. මේක කාටවත් කියලා දෙන්නේ කියලා දුන්නොත් මේ සත්‍යතාවය මිනිස්සු දැනගන්නවා. දෙවියන් වහන්සේ මට කරුණාව දුන්නා. මේ සත්‍යතාවය මොකක්ද කියලා දැනගන්න. පාපේ, අපවිත්‍රකමේ, කිලුටුකමේ මේ ලෝකේ කරන බුල හැම පාපයක්ම කර අපි ලස්සන මිනිස්සු ජීවත් වුණා තමයි. නමුත් මේ සත්‍යතාවය දැක්කම තමයි දනිස් දෙකේ ඉඳන් යටිපතුලේ ඉඳන් ඔලුවට එනකල් ගහෙන්න පටන් ගත්තේ. අපි හිතන් හිටියේ ෂෝක් එකේ ෂේප් එකේ මේ පොළවේ ජීවත් වෙලා අපට ස්වර්ගයට යන්න පුළුවන් කියලා. නෑ, ස්වර්ගයට යන්න තියෙන එකම මාර්ගය තමයි බෞතිස්මය. පසුතැවිලි බෞතිස්මය. එහෙනම් ඒකට තමයි දැන් කතා කරන්නේ. එක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදේ කියන්නේ ඒක තමයි එක පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 23 කිව්වේ උඹලව නැවත උත්පාදනය කළා කියලා. බැප්ටිසෝ ගිල්ලීම තුලින් බැප්ටිස්ම් මගේ සෙනෙහවන්ත අම්මේ තාත්තේ දුවදරුණි කාලයක් මේක පැවිදිලා ගියත් පසු කාලිනව සභාවට නැවත
පිබිදීමක් ගෙනල්ලා නැවත ශුද්ධාත්මයන් වහන්සේ මිනිස්සු තුල ක්‍රියා කරලා ඒක දිග කතාවක් ඉතිහාසයට සම්බන්ධ හිස්ටොලොජි ඉගෙන ගන්න එක ඉතිහාසය ගැන අපිට දැනගන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ නිසා නැවත සභාවේ අලුත් ආරම්භයක් ආරම්භ වුණා. ඉතින් මගේ සේනාවට අම්මේ තාත්තේ දුව දරුවනි නැවත උත්පාදනය වෙච්ච කෙනෙකුට පමණයි පුළුවන් වෙන්නේ මේ නොදිරන්නා වූ රාජ්‍ය ලබා ගන්නට. පහන වෙන්නා වූ රාජ්‍ය ලබා ගන්නට. කිලුට නොවෙන්නා වූ ජරාවට නොපැමිණෙනා වූ මේ රාජ්‍ය ලබා ගන්න පුළුවන් නැවත උත්පාදනය වෙච්ච දරුවට පමණයි. ආමේන්. අපි කියමු 1 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ අපි කියමු. ඉන්නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්නට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටවා පල්ලා. ආමේන්. මොකද්ද කියන්නේ? නුඹලාගේ සිත් වෙනස් කරගන්න එපා. ඒව තදින් අල්ලගෙන ඉන්න, බැඳගෙන ඉන්න. ඔබට තියෙනවා දැන් ලබා ගත්තා වූ කාරණාවක්. මොකද්ද? දෙවියන් වහන්සේ රහස නැමැති ක්‍රිස්තුස් වහන්සේ ඔබ ඉල්දරව් කරගත්තා. ඔබ නැවත උත්පාදනය වුණා. ඔබ සූදානමින් ඉන්න ඕන යම් කාරණාවකට. ඇයි? උන්වහන්සේ ගියා වගේම එනවා උන්වහන්සේගේ සෙනගව ගෙනියන්න. උන්වහන්සේ කිව්වා ඔබට මට ස්ථානයක් සූදානම් කරමින් යනවා. හැබැයි ගිහිල්ලා නැවත ඔබ මාව ස්ථානට ගෙනියන්න පිස උන්වහන්සේ එනවා. එනකොට ඉන්න ඕනේ කොහමද? පැරණි පාපවලද? පැරණි ස්වභාවයටද? නැත්නම් ලබා ගත්තා වූ මේ අලුත් ඉපදීම තුල එහෙම නැත්නම් නැවත ලබාගත් උත්පාදනය තුල ඔබ ඉන්න ඕනේ කොහොමද කියලා මේ පේත්‍රස් තුමා ඒවකට සභාවට කතා කරනවා. කියනවා මේ වචනේ නිසා ඒ නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැඳගෙන සිහි ඇතිව අවදිව සිට අවදියෙන් ඉන්න සිහියෙන් යුක්තව. අවදියෙන් ඉඳ කියන්නේ රාත්‍රී කාලේදී නිදා ගන්න නැතුව ඇහැරලා ඉන්න කියලා කතාවනේ මේ කියන්නේ. ආත්මයෙන් අවදිව උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්න කියලායි කියන්නේ. ඇයි? ඔබ ලබාගත් දෙයක් තියෙනවා. මේක හොරගම් කරන්න තව කෙනෙක් ඉන්නවා. මේකට පැරණි අයිතිකාරයෙක් ඉන්නවා. නිතර මේ අයිතිකාරය බලන්නේ පරණ ස්ථානෙට ඇදලා ගන්නට. පරණ ස්ථානෙට ඇදලා ගන්න තමයි බලන්නේ. ඒ නිසා කියනවා සිහි ඇතිව අවදියෙන් සිටින්න කියලා. ඇයි අවදියෙන් ඉන්න කියන්නේ? ඇයි සිහි ඇතිව ඉන්න කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්ව බලාපොරොත්තුෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්ව බලාපොරොත්තුෙන් තමයි ඔබට ඉන්න කියලා කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව්ව බලාපොරොත්තුෙන් සම්පූර්ණ ලෙස පිහිටුවා බලලා ඒකට සම්පූර්ණයෙන්ම ඔබ මුළු ශක්තියෙන් ඔබ ඒකට කැප වෙලා වැඩ කරන්න කියලා කියනවා. ඒ නිසා කියන්නේ මොකද්ද? ඔබට මට කියන්නේ අපි දැක්කා 1 පේත්‍රස් පළවෙනි පදේ සමාන 1 පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ අපි කිව්වා මක්නිසාද අන්තිම කාලේ ඉරිදරව් වෙන්න තියනා වූ ඒ සූදානම තිබෙනවා ගැලවීම ගැන. එහෙනම් කියන ඒ අන්තිම කාලේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඒ එළිදරව් අපට ලබා ගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී අපි උන්වහන්සේගේ අභිමුඛයේ එසවෙන්න උන්වහන්සේගේ සුද්ධ මනාලිය සිහි ඇතිව යාච්ඡාවෙන් කන්නලගේ සභාවට සිටින්න කියලා තමයි කතා කරන්නේ. ඊළඟ පදේ කියනවා 14 නුඹලාගේ නොදන්නා කමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවි. කීකරු කමේ දරුවන් මෙන් නුඹලා කැඳ වූ තැනන් වහන්සේ ශුද්ධව සිටින්නක් මෙන් නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපන්. ආමේන්. ඔබ මාව මිලදී ගත්තේ උන්වහන්සේගේ අනර්ග වූ ලේවලින් රුධිරයෙන්. හැබැයි උන්වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ. ශුද්ධ දෙවියන් වහන්සේ ශුද්ධකම ඇතිව තමයි ජීවත් වෙන්න කැමති. ආලෝකයේ කැමති ආලෝකමාදී ජීවත් වෙන්න. අන්ධකාරයේ කැමති අන්ධකාරයමාදී ජීවත් වෙන්න. නමුත් අන්ධකාරයෙන් ආලෝකයට ආපු දරුවෝ අන්ධකාරයෙන් නෙමෙන්න ඕනේ. ආලෝකේ දකින්න නම් ඕන් අන්ධකාරයෙන් එළියට එන්න ඕන. ආමේන්. ආමේන්. අන්ධකාරයෙන් තාක්කල් මේ ආලෝකේ දකින්නේ නැහැ. අන්ධකාරයෙන් එළියට එන්න ඕන මේ ආලෝකේ දකින්න. ඒ නිසා කියනවා නුඹලාගේ නොදන්න කමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවේ. නුඹලාගේ නොදන්න කාලයේ තිබුණු තෘෂ්ණාව මොකක්ද? අපේ ජීවිතයේ තිබුණු ස්ථාන ගැන කතා කරන්නේ. යම් කෙනෙක් හිටියනම් වෛශ්‍යකම තුල ඒ වෛශ්‍යකමේ ආත්මය නිතරම දන්නවා මේ ක්‍රිස්තියාත් මේ කිතුනවා තුල තියෙන්නේ වෛශ්‍යකමේ ආත්මය කියලා. මන් තුල ඉඳලා වෛශ්‍යකමේ ආත්මය යක්ෂයා කියනවා මන් තුල ඉඳලා මගේ ස්වභාවයට ඉඳලා
වාශ්‍යකම නැමැති මගේ පාපය තුල ඉඳලා උඹ ගියාද? නැවත මං උඹව ඇදලා ගන්නවා උඹේ පැරණි පාපය තුලින්ම. පැරණි පාපය තුලින් ඔබට මම උදාහරණයක් කිව්වේ. ඒ නිසා යක්ෂයා කැමති පැරණි පාපය තුලින්ම ඔබව මහව නිතරම ග්‍රහණය කරන්නට ඌ සැරසෙනවා. ඇයි සී ඇතිව අවදි වෙන්න කියන්නේ? ඒකට විරුද්ධවයි. හොරකම් කරපු කෙනා නම් කැමති නිතරම හොරකම් කරන්නට. දකින්නකොට සාක්කුවේ දාගන්න හිතෙන්නේ. දකින්නකොට සාක්කුවේ දාගන්න හිතෙන්නේ. කවුද මේක කියන්නේ? යක්ෂයා. ඌ කියනවා මගේ හිටපු කලින් දරුවෙක්. දැන් ඉන්නේ දෙවියන් වහන්සේ තුල. නෑ යන්න දෙන්න බෑ. මටයි අයිති කියලා හොරකම නැමැති පෙළඹීම ආපුවම ඒ මිනිස්යාගේ අත යන්නේ හොරකමටමයි. බොන මිනිස්යා බෝතලේ දැක්කම ඉන්න බෑ. බෝතලේ දැක්කම ගෑස්ට්‍රයිටිස් එකලා ඉන්න බෑ. හරි අමාරුයි. ඇයි? මට බොන්න ඕන. මට පොඩ්ඩක් හත් වෙන්න ඕන. යක්ෂයා මෙහිම තමයි මිනිස්යන්ගේ ජීවිතවල ක්‍රියා කරන්නේ. යක්ෂයා මේ ආකාරයෙන් තමයි සිතුවිලි හරහා මිනිස්යන්ව පාලනය කරන්නේ. ඒ නිසා කියනවා නොදන්න කමේ කාලයේ තිබුණු තෘෂ්ණාවලට සමාන නොවි. කීකරු කමේ දරුවන් මෙන් කාටද? ක්‍රිස්තුස් වහන්සේට, දෙවියන් වහන්සේට කීකරු දරුවන් මෙන් ඔබට මට ඉන්න කියලා කියනවා. කීකරු දරුවන් මෙන් නුඹලා කැඳවූ තැනන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන්ම නුඹලාගේ මුළු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. සම්පූර්ණ වෙලා ඉන්න කියලා කියනවා. එහෙනම් නොදන්න කාලේ තියෙන තෘෂ්ණාවට අපිට යන්න බෑ. අපි කීකරු දරුවන් මෙන් උන්වහන්සේගේ අභිමුඛයේ අපි හැසිරෙන්න ඕනේ. ඊළඟ පදේ කියනවා 17 වෙනි පදේ කියන්නේ තවද මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා නුඹලා යාඥා කරන්නහු නම් නුඹලාගේ විදේශීව සිටීමේ කාලය බයෙන් පසු කරපල්ලා. ආමේන්. මොකද්ද කියන්නේ? තවද මිනිසයන්ගේ තරාතිරම් නොබලා. දෙවියන් වහන්සේලා මිනිසයා ඔයා ડોක්ටර් කෙනෙක්ද? ඔයා ජනපති කෙනෙක්ද? ඔයා රටක රජ කෙනෙක්ද? ඔයා අගමැති කෙනෙක්ද? වැදගත් නැහැ දෙවියන් වහන්සේට. ඇයි? රජුන්ගේ රජු උන්වහන්සේ. මේ මුළු විශ්වයම අවබෝධ පාලනය කරන තරන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මේ පොළේ මිනිසයන්ගේ තරාතිරම් වැඩක් නැහැ. ආගම් වැඩක් නැහැ. ජාති වැඩක් නැහැ. භාෂා වැඩක් නැහැ. උන්වහන්සේ මිනිසයන්ගේ තරාතිරම් බලන්නේ නැහැ. ඇයි? උන්වහන්සේ විනිශ්චය කරු ඉන්න නිසා. ආමේන්. ආමේන්. ඒ නිසා කියනවා තවද මිනිසයන්ගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර එකිනෙකාගේ ක්‍රියාවේ තමන් කරනව කාරණාවන් තමන් හොර රහසි කරනව පාප තමන් හරි අප්‍රසිද්ධිය කරනව යහපත් දේවල් අප්‍රසිද්ධිය කරනව යහපත් දේවල් මිනිස්සු කරනව හැම දෙයකටම තියෙනවා විපාකයක් හැම දෙයකටම තියෙනවා විනිශ්චය. ඒ නිසා කියනවා එකිනෙකාගේ ක්‍රියාවේ ප්‍රකාර විනිශ්චය කරන තරන් වහන්සේට පියානෝ කියා උඹලා යාඥා කරන්න උනම්. අබ්බා කියන්නේ දෙවියන් වහන්සේ යේසු යාඥා කරන තන්නේ භාෂාවෙන් යේසු හැබැයි මේක ඇතුලේ කුණු පිරීලා මරා ගන්නට යන්නේ ගීතිකා කියන්නේ අන්‍ය භාෂාවෙන් කුණු පිරීලා මේ කුණු වලට උන්වහන්සේ ආස නැහැ. මේ කුණු සුද්ධ කරගන්න උනා යේසුස් වහන්සේගේ ලේවල බලයෙන්. ආමේන්. මේ කුණු සුද්ධ කරගන්නේ නැත්නම් මේ පොළවේ ඉන්න කාලේ මේ විදේශයේ ඉන්න කාලේ මේ කුණු සුද්ධ කරගන්නේ නැත්නම් ඒ කුණු වලට ඉන්න අයිතිකාරයෙක්. ඒ කුණු වලට පරණ ඉන්න අයිතිකාරයෙක්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න. ඒ නිසා කියනවා එකිනෙකා ක්‍රියා ප්‍රකාර විනිශ්චය කර තන වහන්සේ පියානෝ කියලා නුඹලා යාඥා කරන්න උනම් නුඹලා මට පියානෝ කියලා යාඥා කරනවද? නුඹලාගේ විදේශී සිටීමේ කාලය මොකද්ද? නුඹලාගේ විදේශීව සිටීමේ කාලය මොකද්ද? මේ පොළවේ අපි ජීවත් වෙන්නේ විදේශීව නෙමෙයිද? ඔබවත් මවත් උන්වහන්සේ කැඳවාගත්තේ ඇයි? කුණු නොවෙන්නා වූ, ජරාවට පැමිණෙන්නා වූ, කිලුට නොවෙන්නා වූ, පහන වෙන්නා වූ රාජ්‍යයකට ඔබ මාව වෙන් කරගත්තේ. එහෙම නේද? ආමේන්. එහෙම නේද කරගත්තේ? එහෙනම් කියන උන්වහන්සේ විදේශීව සිටීමේ කාලය බයින් පසු කරපල්ලා. බයෙන් පසු කරපල්ලා. බයෙන් පසු කරපල්ලා. බයෙන් පසු කරපල්ලා. උන්වහන්සේ ඔබමාව කැඳෙව්වේ. උන්වහන්සේ ඔබමාව කැඳෙව්වේ. ඒ ස්වර්ගයේ තබා තියන්නා වූ, ඒ ජරාවට නොපෙමෙන්නා වූ, නොකිලුටු පහළ වෙන්නා වූ උරුමයක් ගැන
බලාපොරොත්තුවක් දෙන්න නම් ඒ උරුමේ ජීවනය ගැන ඔබට මට බලාපොරොත්තුවක් දෙන්න නම් ඔබට ස්වර්ගයට යෑමට සූදානම් කිතුරෙක් හැටියට එවෙන්ම දෙවියන් වහන්සේ නැති අන්‍ය ජාතියට ස්වර්ග රාජ්‍ය උදෙසා යන්න සූදානම් වෙන හැටියට උන්වහන්සේ කියනවා බයෙන් පසු වෙන්න කියලා. ඔබ විදේශීව ඉන්නේ. ඔබේ දේශය මේක නෙමෙයි. මේ පොළවේ මිනිස්සු මරා ගන්නවා දේශය බෙදා ගන්න බැරුව. පොළව බෙදා ගන්න බැරුව. රාජකම් බෙදා ගන්න බැරුව. පාලනය බෙදා ගන්න බැරුව. නමුත් අපිට එහෙම දෙයක් නැහැ. අපිට තියෙනවා යන්න ස්ථානය. අපි එතනට තරඟ කරන්න ඕනේ නැහැ. අපිට තියෙන මොකද්ද? ධනින් ඉඳලා යාඥා කරන්නට. අන් අය උදෙසා මැදිහත්කාරකම් කරන්නට. සමාව දෙන්න තියෙනවා. ප්‍රේමය කරන්න තියෙනවා. ඒවා කරන කල තමන්ගේ අවශ්‍යතාවයන් උදෙසා දෙවියන් වහන්සේ හොයන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන්ම දෙවියන් වහන්සේගේ පාද පාමුලට ඉන්නේ නැතුව ඔබ මේ ගත කරන්නේ විදේශීමේ කාලයක්. ඔබ විදේශිකෙක් මේ පොළොවට. ඔබට තියෙනවා දේශයක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ. ඒ නිසා ඒකට ඔබ යන්න නම් මේ පොළවේ උන්වහන්සේ ඉදිරියේ බයෙන් හැසිරෙන්න කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. ආමේන්. ඒ නිසා අපි උන්වහන්සේගේ අභිමුඛයේ නැගී සිටිමු. අපි උන්වහන්සේට ආඥා කරමු. උන්වහන්සේ ප්‍රශංසා කරමු. උන්වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේ මට පහ නොවෙන්නා වූ කිරු ජරාවටපත් නොවෙන්නා වූ කිරුට නොවෙන්නා වූ සදාකාල උරුමයක් සදාකාල රාජ්‍යයක් ඔබ වහන්සේ මට දෙන පිණිස ඔබ වහන්සේ ජීවනයේ බලාපොරොත්තු මට දෙන පිණිස ඔබ වහන්සේගේ එක ජාතික පුත්‍රයන් වහන්සේ මට දුන්නා. මට දුන්නේ ඇයි? මම මේ පොළවේ මම විදේශියෙක්. මම යන්න ඕන දවසක ඔබ වහන්සේ ඉදිරියට මම කවදා මගේ රාජ්‍යරුවන් වහන්සේ ඉදිරියට යමුද? මම කවද මගේ රජුන් වහන්සේ ඉදිරියේ මම ප්‍රශංසා කරන්නටද? මම කවද කියලා මගේ රජුන් වහන්සේ ඉදිරියේ নমස්කාර කරන්නටද? මට යන්න ස්ථානයක් තියෙනවා. මේක తాවකාලික ස්ථානයක් පමණයි. නමුත් මම මේකට විදේශිකයෙක්. නමුත් මට යන්න රාජ්‍යයක් තියෙනවා. මට යන්න දේශයක් තියෙනවා. ඒ දේශය යන පිණිස අපි උන්වහන්සේ ඉදිරියේ බයෙන් උන්වහන්සේ ඉදිරියේ කාලය ගත කරමු. ආමේන්. ආමේන්. අද දවසේත් අපි උන්වහන්සේ ඉදිරියේ දසයෙන් කොටස් වපුරන්නට යනවා තුටු පඬුරු. එමෙන්ම අද දවසේ සාක්ෂි දිනනවා නම් අපිට පුළුවන් උන්වහන්සේගේ අභිමුඛයට ඇවිල්ලා සාක්ෂි දරන්නට. එසේත් නැමෙති නම් අපි මේ 10 කොටස් තුටු පඬුරු අපි උන්වහන්සේගේ අභිමුඛයේ වපුරලා සතුටු සිතින් ප්‍රීති වෙලා අපි එකිනෙකා ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුල උන්වහන්සේට ගීතිකා කියමින් අපි දේමේ අවසන් කරන්න යනවා. ආමේන්. ආමේන්.